नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि හින්වතුනි කියන්නට ඉතිරිව තිබුණේ ආකාර භේද වශයෙන් පරමාර්ථ ධර්මයන් විස්තර කරන තැන අභිධර්මාර්ථ සංග්‍රහයේ දක්වා තිබෙනවා ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන මේ වශයෙන් නිර්වාණය ආකාර භේදයෙන් දෙවදෑරුම් කොට දක්වනවා. ඒ කියන්නේ ශුන්්‍යතේ කියන එකෙන් අදහස් කරන්නේ මේ තේරුම් තිබෙනවා. ශුන්්‍යත කියන එකට මෙහිදී දක්වා තිබෙන්නේ පලිබෝධයන්ගෙන් තොරයි කියන එක. පලිබෝධ කියන්නේ මේ යම් යම් දෙයක් පිළිබඳ හිරිහැර වෙන එක. ඒකයි පලිබෝධය කියන්නේ. ඒ පලිබෝධය ඇත්තේ සංස්කාරයන් විශේෂයෙන්ම කෙලෙසුන් නිසා ඇතිවන්නේ පලිබෝධය. කෙලෙස් සහිත පුද්ගලයන්ට ඒ හේතු කොටගෙන බොහෝ හිරිහැර වන්නට සිදු වෙනවා. දැන් යම්තා හිරිහැර පරිබෝධ ඇතනම් ඒ ඇතිවන්නේම කෙලෙසුන් නිසා. විශේෂයෙන්ම ඒ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේවා මුල් කොට ඇති ඒ අකුසල ධර්මයන් හේතු කොටගෙනයි හිරිහැර වන්නට වන්නේ බොහෝසේ. ඒ නිසා මේ කෙලෙසුන්ගෙන් සිදුවන පලිබෝධය ගැන දක්වනවා. එකක් ඒ කෙලෙසුන් නිසා සිදුවන අකුසල් කිරීමේ පලිබෝධය. දැන් කෙලෙස් සහිත సంతානයක් ඇති කෙනෙකුන්මයි අකුසල් කියන ඒ වැරදි ක්‍රියා කරන්නේ. අකුසල් කියන විට කය, වචන, සිත කියන තුන් දොරින්ම සිදුවන වැරදි ක්‍රියායි දක්වා තිබෙන්නේ අකුසල් කියලා. අප දන්නවා කර්මපත වශයෙන් ඒවා 10ක් දක්වා තිබෙනවා. ඒ එකක්වත් සිදුවන්නේ නැහැ මේ කෙලෙස් කියන සිත කිලුටු කරන ධර්මයන්ගෙන් යුක්ත වන බවක් නැත්නම්. ඒ නිසා තමයි රහතන් වහන්සේ කවර හෝ අකුසලයක් නොකරන කෙනෙකු වන්නේ. වහන්සේ තුල කිසිදු ක්ලේශ ධර්මයක් නොපවත්නා බැරි. ඒ කෙලෙස් සහිත පුද්ගලයාට පව් කරන්නට සිදු වෙනවා. ඇතැම් විටක Taman බොහෝම නොකමැත්තෙන් වුණා කරන්නට සිදුවන පව් තිබෙනවා. සමහරුන්ට එසේ කරන්නට සිදු වෙනවා. ඒ දෙස බලනකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් අනේ මේ තැනැත්තා පව් කරන කෙනෙක් කියලා. නමුත් ඔහුට ඒ පව් කිරීම පිළිබඳවම ඇතැම් විටක දක්වන්නට පුළුවන් එහි සාධාරණත්වයේ. මේ සමහරු කියනවානේ මේ නිකම්ම නෙවෙයි හොරකම් කෙරුවේ මේ ළමයින්ට පවුලට කණ්ඩ බොණ්ඩ දෙන්නේ කියලා. ඉතින් වෙන දෙයක් කරගන්නට නැත්නම් එසේ හොරකම් කරනවා.
හොරකම් කරලා ඒ තමන්ගේ කටයුතු කරගන්නවා. එහෙම කරන්නට වන්නේ මේ කෙලෙස් සහිත පුද්ගලයන් නිසායි. කෙලෙසුන්ගෙන් තොරණ කවදාවත් කෙනෙක් ඒ බඳු තත්වයන්ට වැටෙන්නේ. ඒ නිසා පව් කිරීමේ කියන පරිබෝධය කෙලෙස් නිසා ඇතිවන. ඉතින් එතකින් නවතිනවා නෑ. ඊළඟට තමන් සිදු කරන ලද ඒ පාප කර්ම හේතු කොටගෙන සතර අපා දුක් වලට භාජන වන්නට සිදු වෙනවා. ඒ කොයිතරම් පරිබෝධයක්. සතර අපා දුක්ඛය කියන විට මොනතරමේ භයානක දුක් අපේ බණ පොත්වලම සඳහන් වෙනවානේ. බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා මේ නිරේහි තිබෙන දුක් පිළිබඳව. සමහරු නම් කියනවානේ ඒ නිරේ තිබෙන්නේ මෙහිමයි, දෙව්ලොව තිබෙන්නේ මෙහිමයි කියලා එහෙමත් කියනවානේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා න අඛානේන පාපිනිතුම් යාව දුක්ඛා නිරයාච. ඒ බාල පඬිත සූත්‍රයේදී උන්වහන්සේ වදාරනවා ඒ නිරෙහි තිබෙන දුක් අඛානේන කියන්නේ කියලා වචනයෙන් දක්වලා ඒ දුක මෙපමණයි කියලා තමන්ගේ නුවණින් පැමිණෙන්නට බෑ කෙනෙකුට. කාට හරි ඒ දුක පිළිබඳව වචනයෙන් කියලා. ඒ කියන්නේ වචනයෙන් කොයිතරම් කීවාද ඒ දුකේ තත්වයෙන්ම දක්වන්නට බැරියි කියන එකයි ඒ කියන්නේ. නාඛානේන පාපිනිතුම් යාව දුක්ඛා නිරයා. ඉතින් එහෙමනම් නිරේ කියන එකක් තිබෙනවා. ඉතින් මේ නිරයට පැමිණෙන්නේ කුමක් නිසාද? පව් කිරීම නිසා. පාප කර්මයක්. ඇතැම් විටක ඒ තැනත්තා මෙලොවදී නම් බොහෝම උසස් සැප ලැබපු කෙනෙක් විය හැකියි. බොහෝම උසස් සැප. අප දන්නවනේ මේ දින තුනක් අසා තිබෙනවනේ. සමහර විටක ඒ සැප ලබන්නට උවමනා කරන මහත් ධනෙන් යුක්තව සිටි අය අන්තිමට මෙරි උපන්නේ මහා රෞරවයයි කියලා බුදුරජාණන් වහන්සේ අර අපුත්තක සිතානන් පිළිබඳව දේශනා කොට වදාළා. ඉතින් ඒ වගේ තත්වයන්ට කෙනෙකුට පැමිණෙන්නට වන්නේ කෙලෙසුන් සහිතව සිටීම හේතු කොටගෙන. ඒ නිසා අපායේ ඉපද විඳින්නට සිදුවන දුක් නැමැති ඒ පරිබෝධයන්ද කෙලෙස් සහිත පුද්ගලයාට තිබෙන. ඊළඟට තව තියෙනවානේ මේ කෙලෙස් නිසා කෙලෙසුන්ගෙන් බේරෙන්නට, එයින් වළකින්නට, ඒවා නැති කරන්නට මොනතරම් වෙහෙස ගන්නට ඕනද? ඒකත් පරිබෝධයක්, ඒකත් කරදරයක්. කෙලෙසුන් නිසා ඒ කෙලෙස් තිබෙන తত্ত্বය කෙලෙස් සහිත බව නිසා වරින් වර අකුසල ධර්ම Tamanගේ సంతානෙහි උපදින්නට පුළුවන්. ඒ නිසා ඒ අකුසලයන්ගෙන් වළකින්නට ඕනේ. ඒ වැළකීමේ උත්සාහයක් කරන්නට වෙනවා. ඒ කොයිතරම් වළකින්නට උත්සාහ කළත් ඒ අකුසල් ඇතිවීමේ ශක්තිය අප්‍රහීන වශයෙන් පවත්නා නිසා මේ කෙලෙස් සහිත సంతානයක් තිබෙන බැවින් මොකද කරන්නට වන්නේ? සහ මුලින් මේ කෙලෙස් නැති කිරීමේ උත්සාහයක යෙදෙන්නට ඕන. ඒකත් ලොකු කරදරයක්, හිරිහැරයක් කෙනෙකුට. ඉතින් මේ පරිබෝධ සියල්ලම ගෙන දෙන කෙලෙස් වලින් විනිර්මුක්ත ස්වභාවය තමයි නිවනයි කියන්නේ. අන්න ඒ නිසා නිවන පරිබෝධයන්ගෙන් ශූන්‍යයි කියන අර්ථයෙන් ශුන්්‍යතයට. තවත් නිවන පිළිබඳව කියන්නට පුළුවන් මේ අත්තනීය කියන නෙයින් ශූන්‍යයි කියලා. නමුත් ඒක දක්වන්නේ නිවන පිළිබඳව නෙවෙයි. අත්තනීය ශුන්‍යතය දක්වන්නේ ස්කන්ධයන් පිළිබඳව. ස්කන්ධ පංචකය පිළිබඳව ආත්මය කියන එකත් හෝ ඒ කියන්නේ මමය කියන එක හෝ මගේය කියන එක. නැtei කියන්නේ කුමක් පිළිබඳව? පංචස්කන්ධය. එයින් කියන්නේ නෑ නිවනෙහි මමයි කියන එක බවකුයි මගේ කියන බවකුයි තියෙනවායි කියලා. නමුත් ඒ ශුන්‍යතය දක්වා තිබෙන්නේ ස්කන්ධ පංචකය පිළිබඳව. නිවන පිළිබඳව ශූන්‍යත බව විස්තර කරනවා පරිබෝධයන්ගෙන් ශූන්‍යයි කියලා. ඊළඟට අනිමිත්ත කියාත් නිවන පිළිබඳව ඒ නිවනේ ගුණ වශයෙන් යොදන වචනයක්, වදාරා තිබෙන වචනයක්. ඒ
අනිමිත්ත. නිමිත්තේ කියන්නේ යම් කිසිවක් තවත් එකකින් වෙන් කර ගැනීම සඳහා ඒ දේ පිළිබඳව පවත්නා යම් කිසි ආකාරයකටයි නිමිත්තේ කියලා කියන්නේ. දැන් අපි දන්නවනේ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව දේශනා කරන විට චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි යත්වාදි කරණමේනං චක්ඛුන්ද්‍රියං අසංගුතං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ස වෙය්‍යු තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති චක්ඛුන්ද්‍රියං චක්ඛුන්ද්‍රියේ සංවරං ආපජ්ජති යනුවෙන් වදාරලා තිබෙනවා. එහි එනවා න නිමිත්තක් ගාහි හෝති. න නිමිත්තක් ගාහි හෝති කියන්නේ නිමිති ගැනීමක් නොකරයි කියන්නේ. චක්ඛුනා රූපං දිස්වා ඇසින් රූප දැක න නිමිත්තක් ගාහි. නිමිති ගැනීමක් නොකරයි. දුර නිමිති කීවේ ඒ අරමුණ යම් අරමුණු වලින් වෙන් කරගෙන ඒ අරමුණ පිළිබඳව යම් ආකාරයක් ගැනීම. එතකොට ඒ ආකාරය ගැනීමයි කියන්නේ මේ ස්ත්‍රියකය මේ පුරුෂයෙක් ආදි වශයෙන් එහෙම වෙන් කර ගැනීම නිමිති ගැනීම කියන්නේ. දැන් මේ නිමිති කියන ඒවා ඒ ස්ත්‍රී පුරුෂ වශයෙන් පමණක් නෙවෙයි. කවර හෝ වස්තුවක් පිළිබඳව ධර්මයක් පිළිබඳව ඒ අන්‍ය ධර්මයන්ගෙන් වෙන් කර ගැනීමට ඒ පිළිබඳ වූ යම් ආකාරයක් තිබෙනවා නම් ඒකමනේ සංඥාවෙන් ගන්නෙ නේ. ආකාර ගහනම් සංඥා සා සංජානන ලක්ෂණා කියලා සංඥාය පිළිබඳව කියන තැනදී එන්නේ ආකාර ගහනම් සංඥා. ආකාරය ගැනීම සංඥාව නමින් ආකාර ගහන. අනේ ආකාරයේ ගැනීම කරන්නට වන්නේ කුමකද? ඒ යම් මේ පරමාර්ථ ධර්ම වශයෙන් දැක්වෙන මේ සංස්කාරවලයි ඒ තිබෙන්නේ. නාම රූප ධර්මවල නැත්නම් ස්කන්ධ පංචකයට ඇතුළත් ධර්මවලයි ඒ නිමිති පවත. අනේ නිමිති ඇති ඒ ධර්ම නිසා ඒවායෙහි ඇලෙන බව, ගැටෙන බව ආදී වශයෙන් තිබෙන නොඑක් කරුණු නොඑක් අකුසල ධර්ම උපදිනවනේ. දැන් ඒ නිසානේ නිමිත්තක් ගාහි හෝති කියලා වදාරන්නට වන්නේ. නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජන. අනේ නිමිතින් ඇත්තේ සංස්කාරයන්. නිවනෙහි ඒ නිමිත්තක් නැහැ. එහෙම නිමිත්තේ කියවේ දැන් එක එකක් පිළිබඳව වෙන් කර ගැනීම. කටයි ඒ නිමිත්ත වමනා කරන්නේ. නැත්නම් නිමිත්තක් කියා දක්වනවා. එක ධර්මයක් තවත් ධර්මයකින් වෙන් කරනවා. එක දෙයක් තවත් දෙයකින් වෙන් කරනවා. කෙනෙක් තවත් කෙනෙකුගෙන් වෙන් කර ගන්නවා. ඒ විදිහේ නිමිති පවත්නේ සංස්කාරයන්. නිවනෙහි ඒතොර සංස්කාරයන්ගේ පවත්නා ඒ නිමිති ගැනීම නැත්නම් නිමිති වශයෙන් වෙන් කර ගැනීම තිබෙන නිසා තමයි ඒ සංස්කාරයන්හි ඇලෙන බව. Taman හොඳ හැටියට වෙන් කර ගන්නා දෙයක ඇලෙන. හොඳයි කියලා. නරකයි කියලා වෙන් කර ගන්නා සිතින් වෙන් කර ගන්න ධර්මයක Taman ගැටෙනවා. හැපෙනවා. විරුද්ධ වශයෙන්. ඒ ඉෂ්ටයි මනාපයි කියා ගන්නා දෙෙහි ඇලෙනවා. අනිෂ්ටයි අප්‍රියයි කියා ගන්නා දෙෙහි ගැටෙනවා, කිපෙනවා. එයාදි වශයෙන් ඒ ක්ලේශ ධර්ම අකුසල ධර්ම ඒ නිමිති සහිත සංස්කාරයන් නිසා సంతානෙහි උපදින. නිවන අනිමිත්තයි කියන්නේ නිවන පිළිබඳව එහෙම තව එකකින් තව එකක් වෙන් කිරීම වශයෙන් කරගන්නා නිමිත්තක් නිවනෙහි නැහැ. දැන් නිවනම මිසක අන් කිසිවක් නොවේ. ඒ නිවන බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සර්වඥතා ඥාණය එහෙම නැත්නම් සම්්‍යක් සම්බුද්ධත්වයට පැමිණ වදාරීමේදී අවබෝධ කරන ලද නිර්වාණයය පසේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ නිවනේ සරියුත් මහ රහතන් වහන්සේ අවබෝධ කළ නිවනේ ආදී වශයෙන් එහෙම වෙන් කර ගැනීමට නිමිත්තක් අන්න එබැවින් නිවන අනිමිත්ත කියලා දක්වනවා. ඒක නිමිති සහිත ධර්මයන්හි තමයි
කෙලෙසුන්ට වස්තු වන්නේ. නිමිති සහිත ධර්ම කෙලෙස් ඇතිවීමේ වස්තු නැත්නම් අරමුණු. නිර්වාණය ඒ බන්ධක් නෙවේ. ඒ නිසා නිවන අරමුණු කොට කවදාවත් කෙලෙස් උපදින්නට බෑ. ද නිර්වාණයයි කියා ගන්නා වෙන දෙයක් අරමුණු කොට කෙලෙස් අකුසල ධර්ම උපදින්නට පුළුවන්. නිවන නම් අකුසල ධර්මයන්ට අරමුණු කරන්නට පුළුවන් බවක් නොවේ. අකුසල ධර්මයන්ට තබා නුවණෙන් තොරව නිවන අරමුණු කරන්නට බෑ. නිර්වාණ කියන මේ ධර්මය ඥානෙ නුවණ ප්‍රඥාව නැති සිතකින් අරමුණු කරන්නට බෑ. ඒ නිසා තමයි අපි ආරම්මන සංග්‍රහයේදී ඉගෙන ගත්තේ අකුසලානිචේව ඥාන විප්පයුක්ත කාමාවචර ජවනානිචේති ලෝකුත්තර වජ්ජිත සබ්බාරම්මනානික. ඒ ලෝකෝත්තර ධර්ම 9ක් තිබෙනවා. ඒ ලෝකෝත්තර ධර්ම අතුරෙන් එකද ධර්මයක්වත් අරමුණු කරන්නට බෑ. අකුසල් සිත් 12න් හා ඥාන විප්‍රයුක්ත කාම ජවන් 8න්. ඥාන විප්‍රයුක්ත කාම ජවන් 8යි කීවේ ඥාන විප්‍රයුක්ත කුසල් සිත් 4ක් ඥාන විප්‍රයුක්ත ක්‍රියා සිත් 4ක්. ඒ 8 අකුසල් සිත් 12ක් කියන මේ 20න් නිර්වාණයේ සහිත ඒ ලෝකෝත්තර ධර්ම එකක්වත් අරමුණු කරන්නට බෑ. දැන් ඒ නිසා අකුසල ධර්මයන්ගෙන් නිවන අරමුණු කරන්නට කොහොමවත් බෑ. නිවන අකුසල ධර්මයන්ට අරමුණු වන්නේම නැහැ. ඒ අරමුණු කළ හැකි බවක් එහෙම නිවනෙහි නැහැ. නිමිති සහිත ඒ සංස්කාර ධර්මයන් තමා අකුසල ධර්මයන්ගෙන් අරමුණු කරන්නට හැකිව තිබෙන ධර්ම වන්නේ. ඊළඟට එන්නේ අපනිහිත කියන වචන. අපනිහිතයි කියන්නේ අපනිහිත තෘෂ්ණා ප්‍රනිධීන් නැති කියන එකයි. තෘෂ්ණා ප්‍රනිධිය කියන්නේ ප්‍රාර්ථනාව කියන්නේ. තෘෂ්ණාවෙන් ප්‍රාර්ථනා කළ යුතු බවක් නැති බැවින් නිවන අපනිහිත කියන්නේ. දැන් සමහරෙකු කියනවා සමහර විට අපට ඇසෙනවා නිවන ප්‍රාර්ථනා කළත් ඒ තණ්හාවෙන් කරන්නේ ප්‍රාර්ථනාව. තණ්හාවෙන් නිවන ප්‍රාර්ථනා කරන්නට බෑ. තණ්හාවෙන් ප්‍රාර්ථනා කරනවා නම් නිවනෙන් මෙහා තිබෙන ලෞකික ධර්ම පිළිබඳ වූ ප්‍රාර්ථනාවක් ඒක. නිවන නෙවෙයි. නිවනේ කියා සිතාගත්තත් ඒ නිවන නෙවෙයි. නිර්වාණය ඒ තෘෂ්ණාව සහිත ක්ලේශ ධර්මයන්ට අරමුණු නොවන බැවින් තෘෂ්ණා ප්‍රනිධියෙන් තෘෂ්ණා ප්‍රාර්ථනාවක් නිවන පිළිබඳව කරන්නට බෑ. ඒ නිසා නිවන අපනිහිතයි. මක් නිසාද මේ ඒ තෘෂ්ණා ප්‍රනිධියක් ඇතිවන්නේ? තණ්හාවෙන් ප්‍රාර්ථනා කළ යුතු බවක් තිබෙන්නේ සංස්කාරයන්හි ඒ තණ්හාවෙන් ප්‍රාර්ථනා කළ යුතු බවක් තිබෙන්නේ. ඇයි? ලැබෙන සංස්කාරයන්ගේ නිත්‍ය පැවැත්මක් නැති නිසා. දැන් ලැබෙන සංස්කාර තියෙන අපි ලබා ගන්න සංස්කාර ඒවායේ නැහැ නිත්‍ය පැවැත්ම. දැන් අපි වර්තමානයේ ගැන සැලකමු. මේ වර්තමානයේදී අප බොහෝ දෙනෙක් දැන් මේ පින්නතුන් පමණක් නෙවෙයි අපි කියනකොට අපි සැලකන්නේ මේ වර්තමානයේ ජීවත් සිටින බොහෝ දෙනෙක්. තමයිටකේ අය මේ බෞද්ධයන්මයි. ඒ අයව තෘෂ්ණාවෙන් කරන ප්‍රාර්ථනා තිබෙන. තෘෂ්ණාව. Taman දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා. ඒවා කොට බලාපොරොත්තු වන යම් කිසිවක් තිබෙනවා. ඒවා තෘෂ්ණාවෙන් ප්‍රාර්ථනා කරන් අසුවල් දේ ලබන්නට අසුවල් දේ. මේ විට වඩා උසස් කෙනෙකු ඉපදින්නට, දෙවිලෝ සැප ලබන්නට, මිනිස්ලෝ සැප ලබන්නට ආදී වශයෙන් තෘෂ්ණාවෙන් කරන ප්‍රාර්ථනා තිබෙනවා. ඒ තෘෂ්ණා ප්‍රනිධිය නිසා. ඇයි ලබා තිබෙන එක නිත්‍ය නැහැ. ඒවා ඇති වෙනවා නැති වෙනවා. ඇතිව නැති වෙනවා. ඒ නිසා තව තවත් ප්‍රාර්ථනා කරමු. දැන් අපේ ජීවත් වීම සඳහා අපට උවමනා කරනවා ආහාර ගැනීම. වරක් ගත්ත ආහාරය මුළු ජීවිතේටම ප්‍රමාණ නැහැ. ඒ නිසා මොකද කළ යුතුව තිබෙන්නේ? නැවත නැවතත් ආහාර ගන්නට ඕන. ඒ නිසා නැවත නැවතත් ආහාර සොයා ගැනීමේ ඒ ප්‍රාර්ථනාව, ඒ ප්‍රනිධිය, ඒ තෘෂ්ණාව අපට නැද්ද? තියෙනවා.
ඒ සංස්කාරයන් නිසා ඇතිවන තෘෂ්ණා. එහෙම නැතිවන බවක් නිවනෙහි නැහැ. නිවන අනන්ත වූ ධර්මයක්. නිවන චුත නොවන ධර්මයක්. නැති නොවන ධර්මයක්. ඒ නිසා ඒ නිවන වරක් ලැබූ කල්හි නැවත Tamanට නැතිව යනවා නෙවෙයි. දැන් මේ නිර්වාණය සාක්ෂාත් කරන අවස්ථා වශයෙන්ම තිබෙනවානේ හතරක් දක්වලා. ඒ හතර සතර මාර්ගඥානයන්ගෙන් නිර්වාණය සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරන අවස්ථා සතර. අපි ගනිමු ප්‍රථම මාර්ගය කියන සෝවාන් මාර්ගය. සෝවාන් මාර්ගයෙන් නිවන ප්‍රත්‍යක්ෂ කළ තැනැත්තාට ඒ Taman ප්‍රත්‍යක්ෂ කළේ නිවන Tamanට කවදාවත් නැතිව යන්නේ නැහැ. නැති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ වරක් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කළ තැනැත්තා පිළිබඳව බුදුරජාණන් වහන්සේම වදාරන්නේ ඒ තැනැත්තා සත්තක්කත්තු පරමයික්ක. ඒ උඩත් පිරිසෙයින් මේ උඩත් පිරිසෙයින් එහෙම නැත්නම් යටත් පිරිසෙයින් කියන්නේ. උඩත් පිරිසෙයින් නම් ඒක බීජී කෝලංකෝල සත්තක්කත්තු පරමෝ කියා සෝවාන් පුද්ගලයා පිළිබඳවම ප්‍රභේද තුනක් දක්වනවා. ඒ සත්තක්කත්තු පරම කියන්නේ හත්වෙනි જાතියෙහිදී හත්වෙනි භවයෙහිදී ඒ කාන්තේන්ම අනුපාදා පරිනිර්වාණේ කියන එයට පැමිණීම පිණිස වූ ස්කන්ධ පරිනිර්වාණය කරන කෙනෙක් වෙන. තවත් විදිහකින් කියනවා නම් ඒ සෝවාන් වූ જાතියේ සිට ಜಾති හතක් ගිය තැන ඒ කාන්තෙන්ම රහත් වෙලා පිරිනිවන් පාන. අටවෙනි භවයක් ලබන්නේ නැහැ. ඒ Taman ලැබූ නිවන නැතුව යන්නේ නැහැ. සමහරෙකු ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් කියනවා. ඒ කොහොමද? මට මතකයි එහෙමත් කියපු ඒවා තිබුණා මේ පසුගිය කාලෙහි. රහතන් වහන්සේත් රහත් බවින් පිරිහෙනවා. ඒ රහත් බවින් පිරිහි අහපහු පහළයට එනවා. හැබැයි සෝවාන් තැනට ඇවිත් නවතිනවා. එයින් පෙනෙන්නේ සෝවාන් බව අනිත් ඔක්කොටම වඩා ඉහළයි කියලා. සෝවාන් බවට ඇවිත් නවතිනවා. ඉතින් ඒවත් බණ හැටියට කියනවා. රහතන් වහන්සේ රහත් බවින් පිරිහෙනවා කියන්නේ. ඉතින් එහෙම ඉගෙනීම් තියෙනවා. එහෙම ඉගෙනීම්. ඒව ලොකුවට දැනගෙන. ඒක ලොකු දෙයක් හැටියට ලෝකයටත් කියනවා මිනිසුන්ව අවුල් කරන්න. නමුත් සෝවාන් මාර්ගයෙන් වත් පිරිහෙන්නේ නැති කෙනෙක් ඊට ඉහළ ගියාම පිරිහෙන්නේ කොහොමද? ඒකවත් තේරුම් ගන්නට ඕනනේ. ඊට වඩා ඉහළ තත්ත්වයට ගියාම පිරිහීමක් කෙසේ වන්නේද? සෝවාන් පුද්ගලයා ගැන නම් කියන්නට පුළුවන් කියනවා. පිරියනවයි කියන එක කියනවා නම් කිය යුතු තිබෙන්නේ සෝවාන් පුද්ගලයා ගැන. ඇයි? සෝවාන් වූ පමණින් හිතම මේ ගිහි සම්බන්ධකම් අත්හරින්නේ නැහැ. අමුදරු පෝෂණය ඒවා අත්හරින්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ තැනත්තාගේ తত্ত্বය බැලූ කෙනෙකුට දැක්ක කෙනෙකුට ඔහුගේ ක්‍රියාකලාපයෙන් ඒ තරම්ම වෙනසක් නැහැ. තිබෙන එකම වෙනස හොඳ සිල්වත් කෙනෙක් හිට. සිල්වත් කෙනෙක්. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒ සිල්වත් බව තිබෙනවා. අනිත් එක නියම ශ්‍රද්ධාවෙහි පිහිටි කෙනෙක්. ඒ නිසායි සෝවාන් පුද්ගලයා ගැන සඳහන් කරන්නේ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. අරිය කන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති. මේ හතරනේ දක්වන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රෙහි නොසැලෙන නොබින්දෙන මේ නොකැඩෙන කාහටවත් වෙනස් කරන්නට බැරි ශ්‍රද්ධාවෙහි පිහිටි කෙනෙක්. අනිත් එක ආර්යකාන්ත සීලය කියන්නේ පංචශීලයට. ඒ පංචශීල රත්නා කෙනෙක්. මෙන්න මේ කරුණ වලින් සෝවාන් පුද්ගලයා ප්‍රත්‍යඥයාගෙන් වෙන් වෙනවා. ප්‍රත්‍යඥ. ඉතින් ඒ නිසාම සෝවාන් පුද්ගලයා නොකරන තවත් වැරදි ගැන දක්වනවා නේ. එතම යෝ ditthi සම්පන්නෝ පුද්ගලෝ මාතරං ජීවිතා නවෝරෝපේති. يعني බුදුරජාණන් වහන්සේ වදාළේ
යෝ දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ මාතරං ජීවිතා වෝරෝපේති इति නේතං ඨානං විජ්ජති. පිතරං ජීවිතා වෝරෝපේති इति නේතං ඨානං විජ්ජති. ඒ ආදි වශයෙන් ඒ මාව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදු සිරුරෙන් ලේ සෙලවීම සංඝ භේද කර්මය කියන මේවා සෝවාන් පුද්ගලයා නොකරන කෙනෙක්. අනිත් එක දැක්ුවේ අන්‍ය ශාස්ත්‍රවරයෙකු අදහන්නේ නැත. අන්‍ය ශාස්ත්‍රවරයෙකු අදහන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. මෙන්න මේ කරුණ වලින් සෝවාන් පුද්ගලයා ප්‍රත්‍යඥයාගෙන් වෙන් වෙනවා. ප්‍රත්‍යඥයා. එහෙම නැතිව සෝවාන් පුද්ගලයාව දැකලා ඔහු ජීවත් වන ආකාරය ගැන සැලකලා මෙතන සෝවාන්යි කියලා කාටවත් එහෙම කියන්නට බෑ. සෝවාන් පමණක් නෙවෙයි, රහත් උනත් කියන්නට බැරි බවයි පෙනෙන්නේ. නේ? බණ පොතේම සඳහන් වෙනවා, මට මතක විසුද්ධි මාර්ගය කියලා. ඒක වයස්ගත වෙලා මහණ වුණු හාමුදුරු නමක්. ඒ හාමුදුරුවෝ ගැන සඳහන් කරන්නේ පාලි භාෂාවෙන් බුද්ධ පබ්බජිත නැත්නම් බුද්ධ පබ්බජිත කියලා. ඒ බුද්ධ පබ්බජිතයය එහෙම නැත්නම් බුද්ධ පබ්බජිතයයි කියන්නේ වයස්ගත වෙලා මහණ වුණු කෙනෙක් කියන එක. එහේ බුද්ධ පබ්බජිත හාමුදුරු නමක් රහතන් වහන්සේ නමකගේ පාත්‍රා සිවුරු අරගෙන උන්වහන්සේ පිටුපසින් වඩින ගමන් රහතන් වහන්සේගෙන් අසනවා, ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ නමක් කොහොමද දැනගන්නේ මේ රහත් කෙනෙක් කියලා? ඒට උත්තර දුන්නයි කියන්නේ රහතන් වහන්සේ නමකගේ පාත්‍රා සිවුරු අරගෙන පස්සෙන් යන බුද්ධ පබ්බජිතයෙකුටවත් රහතන් වහන්සේව දැනගන්නට බැරියි කියලා. ඒත් ඒ හඳුරු තේරුම් ගත්තේ නැtei කියනවා මේ යන්නේ මේ රහතන් වහන්සේ නමක් කියලා. අනේ වගේ රහත් බව දක්වන්නට 아무තු ලකුණක් නැහැ. ලකුණු නැහැ. සමහර හිතනවා රහත් උනායි කියන්නේ නොපෙනී යන එකයි කියලා. නොපෙනී යන ඒවා තව කොච්චර තියෙනවද නේ? ඔය ස්පිරිට් වර්ගයේ තිබ්බම නැතිලා යන්නේ. ඈ ඒක නෙමෙයි රහත් වෙනවයි කියන්නේ. රහත් වෙනවයි කියන්නේ කෙලස් කැපීමක්. ඒ කෙලස් කැපීම නිසා අංගපතේ සිදුවන යම්කිසි වෙනසක් පෙනෙන්නේ නැහැ. සමහර විටක ඒ උතුමාට ඇති වෙන ඒ තමන් ප්‍රත්‍යක්ෂ කළ ඒ ධර්මය නිසා තමාගේ සිතෙහි උපදනා වූ ප්‍රීතිය, ඒ ඔද වැඩුණු ගතිය ඇතැම් විටක මුහුණින් පිළිබිඹු වන්නට පුළුවන්. එහෙම එකක් පේනවනේ. එහෙම එකක් දැක්වෙනවනේ අර කස්සක ලෙනෙහි වාසය කළ හාමුදුරු නමක් උන්වහන්සේ පිණ්ඩපාතෙහි වඩින්නට තමන් වහන්සේ නිතර ඒ පිණ්ඩපාතෙහි වඩින මේ පැත්තට පිණ්ඩපාතෙහි වඩින්නට පාත්‍රය ගත්තා. ඒ ගන්න විට තමන්ට ඇහෙනවා එක ස්ත්‍රියකගේ කතාව. මොකක්ද ඒ ස්ත්‍රිය කීවේ? ඒ දුවට උපදෙස් දෙනවා. ඒ ස්වාමින් වහන්සේ වැඩියම උන්වහන්සේට සංග්‍රහ කරන හැටි, අසුවල් තැන හාල් තිබෙනවා, සහල් තිබෙනවා, අසුවල් තැන පැණි තිබෙනවා. ඔය ආදි වශයෙන් ඒ කරුණු කියලා උන්වහන්සේට හොඳ පායාසයක් පිළියෙල කරලා තබන්න උන්වහන්සේ ආව පිළිගන්නවා. ඉතින් මේ දුව අහනවා අම්මට මොනවද ලෑස්ති? මට මේ පලාකොළ දාලා ඇඹුල් කැඳක් හදන්න. මම ඊයේ ඉතුරු වෙලා තිබුණු බත් ටිකක් කෑවයි කියලා උදේ. එයාට හදන්නේ කිව්වේ ඒවා. හාමුදුරුවන්ට හොඳට දානීය පිළියෙල කරලා දෙන්නේ. මේ හාමුදුරන්ට ඇහුණා ඒක. ඒ මම හිතන්නේ කඳු ප්‍රදේශක්. එතෙන්දී හාමුදුරුවෝ හිතුවා මේ මහලු ස්ත්‍රිය මට මේ විදිහේ සංග්‍රහයක් කරන්නටයි කියලා දුවට උපදෙස් දෙනවා. මේ අනුභව කළයි කීවේ ඊයේ රාත්‍රියේ පිළියෙල කරපු ආහාරයකින් ඉතිරි වෙච්ච කොටස. ඒ වගේම දවාලට ඇඹුල් පලාකොළ දාලා ඇඹුල් කැඳක් හදලා තියන්නටයි කියලායි කියන්නේ. ඔබගේ මව නෙවෙයි, ඒ විදිහේ වෙනම ඥාතිවරයෙක් නෙවෙයි. මොකද මේ සැලකිල්ල, මේ සිල්වතක, ගුණවතක කියන මේ කාරණේ නිසායි කියලා මේ ආහාරය
කෙලෙස් සහිතව ඉඳින්න අනුභව කිරීම නුසුදුසුයි. වේලාව බැලුවා තා වෙලා තිබෙනවා. පින්ඩපාතේ වඩින්නට ගැටවටුව ලිහුවා මේ සිවුරේ ගන්නවනේ ගැටවටුව කියන එක. ඒ ලිහලා පාත්‍රය එල්ලලා නැවතත් ගිහිල්ලා භාවනා කළා. භාවනා කරලා ඒ ඉර හැරෙන්නට කලින් පින්ඩපාතේ වඩින්නට වේලා තිරියදී උන්වහන්සේ සෞඛ්‍යලසුන් නැසලා රහත් වුණා. ඉතින් රහත් වෙලයි මේ පින්ඩපාතය පිළිගැනීමට වැඩි. එතෙන්දී ඒ දැරිය ගෙදර සිටියේ තැනැත්තිය අර විදිහට මව කියපු විදිහට ආහාර පිළියෙල කරලා දුන්නා පිළිගැනීම. ඉතින් උන්වහන්සේ ගැන මව ආවා කැලෑවට ගිහින් දර කඩාගෙන එන්න ගියේ ආවා. ඇවිල්ලා ඇහුවා ඒ භික්ෂුන් වහන්සේ වැඩියයි මොකක්ද තිබුණු වෙනස? අද නම් වෙනදා වගේ නෙවෙයි මුහුණේ ස්වභාවය. බොහෝම පැහැපත් බවක් මුහුණේ දක්නට ලැබුණයි. එවිට ඒ ස්ත්‍රිය සිතාගත්තා නිතැතින් නිසකේන්න ඒ මාගේ පුත්‍රයාණු රහත් වෙලයි කෙලස් නැසලයි. ඒ විදිහේ කතාවක් ඒ පොතෙහි එනවා. අන්න එහෙම ඇතැම් විටක උන්වහන්සේලාගේ ඒ මුහුණෙන් පිළිබිඹු වන්නට පුළුවන් Taman ප්‍රත්‍යක්ෂ කර තිබෙන ඒ ධර්මය නිසා සිතේ හටගන්නා ප්‍රීතිය හේතු කොටගෙන ඇතිවන රූප තිබෙනවනේ චිත්තජ රූප ඒවායේ සිදුවන වෙනස්කම් හේතු කොටගෙන පැහැපත් බවක් එහෙම ඇතිවන්නට පුළුවන්. එහෙම වුණාන් මේ රහත් කෙනෙක් කියලා දැනගන්නට ලකුණක් හැටියට එය ගත යුතු නැහැ. එහෙම දැනගන්නට බෑ. රහත් භවය කියන්නේ කෙලෙස් නැති කිරීම. ඉතින් ඒක කවර හෝ අවස්ථාවකදී දැනගන්නට පුළුවන් වන්නේ වෙන අයෙකු තුල කෙලෙස් උපදින තත්වයක් ඇතිවීමට හේතු වෙන කරුණක් යෙදුණු කල්හි එහෙම ස්වාමීන් වහන්සේ නමක් කිසිදු ක්ලේශ ධර්මයක් උපදින තත්වයක් අකුසල ධර්මයක් උපදින බවක් නොපෙනෙනවා නම් ඒ හිතා ගන්නට සමහර විටක රහතන් වහන්සේය කියලා තමුන් රැවටෙන අවස්ථා තිබෙන ඒවත් පිළිබඳව අපේ බණ පොත්වල සඳහන් වෙනවානේ. ඒ සිදුවන්නේ බොහෝ සෙයින්ම ධ්‍යාන නිසා නීවරණ නූපදින තත්වෙහි සිටියේදී ඊළඟට විදර්ශනාවට බයි. බොහෝ කලක් විදර්ශනා කොට මාර්ගඵලාදිගමනයක් කරන්නට කලින් වුවත් මේ නීවරණයන් විස්කම්බණය වූ ධ්‍යාන බලය හේතු කොටගෙන නීවරණයන් නැග නොයේම හේතු නිසා Tamanටම හිතෙන්නට පුළුවන් Taman තුල කවර කරුණක් නිසා හෝ කෙලෙස් මතුවන්නේ නැහැ. Taman රහත් වෙලා ඉන්න. එහෙම හිතෙන්නට. ඒකට කියන්නේ අදිමානය කියලා. ඒක උන්වහන්සේ Tamanගේ උවමනාවෙන්ම අනුන්ට පෙන්වන්නට ඇති කරගන්නා තත්වයක් නෙවෙයි. ඒ Tamanම රැවටි සිටින අවස්ථාව. අනුන්ව රවටන්නට නෙවෙයි. ඒකට කියන්නේ අදිමානය කියලා. එහෙම අදිමානයේ ඇතිව සිටි රහතන් වහන්සේලාට Taman වැරදි අදහසකයි පිහිටා සිටින්නේ කියන බව දක්වලා තිබෙන්නේ Tamanගෙන්ම ඉගෙනගත්ත ගෝල හාමුදුරුවෝ. ඒ රහතන් වහන්සේලා එහෙම කතා වස්තුන් දෙකක් බණ පොතේ සඳහන් වෙනවා. ඉතින් එහෙම මිසක Taman ලක් ලෝකෝත්තර ගුණයකින් ඊට පහළට එන්නේ නැහැ. ඒ නිසා තමයි සමුච්ඡේද ප්‍රහාණ කියලා දක්වන්නේ. ඒ කෙලෙසුන්ගේ ප්‍රහාණය දක්වන්නේ සමුච්ඡේද ප්‍රහාණ. සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ මුලින් සිඳ දැමීම. ඒක ඉතුරු වෙන්නේ නැහැ ඩිංගක්වත්. මුලින්ම සිඳ දමන. ඒ ක්ලේශය නැවත උපදින්නේම නැහැ. ක්ලේශය නැවත උපදින්නේම නැත්නම් කොහොමද රහත් භවෙන් පිරෙන්නේ? රහත් භවෙන් පිරෙනවා කියන්නේ අර නැති කරපු කෙලෙස් උපදින්නට ඕන. ඒ අදහසම නිසා වෙන්නට ඇති සමහර කුලීලේනේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළ වේලෙහි යසෝදරා දේවීන් වහන්සේ ඒ මාලිගාවට වැඩම කළ අවස්ථාවේදී යසෝදරා දේවිය වහන්සේගේ පාදක අල්ලාගෙන හඬා මේ සිටින විට බුදුරජාණන් වහන්සේගේ සිතේ කෙලෙස් ඇති වුණු බවක් දක්වන කතාවක් තිබුණේ අර භවතරණේ කියලා.
ඒ අර මතේ පිළිගත්ත අය තමයි. එයාට හිතෙනවා උන්වහන්සේට නැති කරපු කෙලෙස් නැවත උපදිනවයි. ඔව්. ඉතින් මෙන්න මෙහෙම ඒවා තේරුම් ගන්නට ඕන. ඒ තේරුම්ගෙන සමුච්ඡේද පහාන කියන එක තේරුම්ගෙන තිබේ නම් ඒ වරද කාහටවත් වන්නේ නැහැ. සමුච්ඡේදය කියන්නේ එහෙම පිටින්ම සිඳ ගැනීම. ඒ නිසායි කෙලසුන් නැති කිරීම පිළිබඳ අවස්ථා දක්වා තිබෙනවා ප්‍රධාන වශයෙන් 3ක්. තවත් ඊට අමතර වශයෙන් 2ක් දක්වනවා. ඊට පස්සේ මොනවාද? තදංග පහාන, විස්කම්භන පහාන, සමුච්ඡේද පහාන, පටිපස්සද්ධි පහාන, නිස්සරණ පහාන කියලා. කෙලස් පිළිබඳ. තදංග පහාන දැන් අලෝභයෙන් ලෝභය දුරු කරනවා. අද්වේෂයෙන් ද්වේෂය දුරු කරනවා. දැන් මේ අවස්ථාවේදී අප තුල උපදනා වූ කුසල් නිසා ඒ කුසලයෙන් උපදින්නට හැකි අකුසල ධර්මයේ දුරු කර තබන. එයින් කියන්නේ නැහැ ඒ අකුසල ධර්ම, ක්ලේශ ධර්ම නැවත නූපදන ආකාරයෙන් අපි දුරු කළයි කියලා. නෑ මේ කුසල් සිත් උපදින අවස්ථාවේදී අකුසල් උපදින්නේ නැති බවක් වනවා මිසක ඒ සහමුලින් ඒ ක්ලේශ ධර්ම නැති කළා නෙවෙයි. එබඳු ප්‍රහාණයකටයි කියන්නේ තදංග පහාන. විස්කම්බන පහාණය වන්නේ ධ්‍යාන බලයෙන්. ධ්‍යාන උපදවා ගත්ත කෙනෙක් ඔය කාම ඡන්දාදී නීවරණ දුරු කරන්නේ විස්කම්බන ප්‍රහාණ වශයෙන්. ඒක කලකට. ඒක උබා තැබීමක් නැවත නූපදන ආකාරයෙන්ම නැති කිරීමක් නෙවෙයි. ධ්‍යාන ශක්තිය තමා තුළ අප්‍රහීන වශයෙන් පවතී. එහෙම නැත්නම් තමන් උපදවාගත් ධ්‍යානය නොපිරිහි පවතිද්ද ඒ තාක්කල් යටපත් කළ නීවරණ සිතක උපදින්නේ නැහැ. ඒ කියන්නේ නීවරණයන්ගේ පරිඋත්ථානය වළක්වන. පරිඋත්ථාන. දැන් අපට මේ අවස්ථාවේදී දැන් උපදනා වූ කුසල ධර්ම නිසා අකුසල ධර්ම දුරු වී ගියත් අකුසලයන්ගේ පරිඋත්ථානය වීම නැවතුනේ නැහැ. ඒ කියන්නේ පරිඋත්ථාන වන්නට පුළුවන්. අතන විතක මේ අවස්ථාවේදීත් පුළුවන්. කියන්නේ එතකොට මේ අරමුණට යොදාගත්ත කුසල් සිතක් නෙවෙයි. වෙන කාරණයක් අරමුණු කරගෙන ඇතිවන්නා වූ අකුසල් සිතක් හේතු කොටගෙන ඒ ක්ලේශ ධර්මයන්ගේ පරිඋත්ථානය කියන සිතක ඉපදීම වන්නට පුළුවන්. එතකොට ඇතිවන්නේ අකුසල් සිතක්. ඒ අකුසල් සිතක් ඇතිවීම වශයෙන් තමයි කියන්නට වන්නේ කෙලෙසුන්ගේ පරිඋත්ථානය. ඒ පරිඋත්ථානය එතකොට කෙලෙසුන්ගේ පරිඋත්ථානය වැළැක්වීමක් තමයි විස්කම්බන ප්‍රහාණයෙන් කරන්නේ. තදංග ප්‍රහාණය නියක කරන්නේ නැහැ. ඒ අවස්ථාවේදී අර අකුසල් උපදින්නේ නැති බව ඇත්ත. නමුත් කොයි වේලෙක හෝ මේ කුසල් සිත් නැතිව ගියාම අකුසල් උපදින්නට හැකි බවක් තිබෙනවා. ධ්‍යාන ශක්තිය නිසා ධ්‍යාන බලය හේතු කොටගෙන ධ්‍යානයෙන් පිරිහෙන තුරු යටපත් කළ ඒ නීවරණ ධර්ම මතුවී එන්නේ නැහැ. පරිඋත්ථාන වන්නේ නැtei කිව්වේ ඒක. ඊළඟට දැන් පරිඋත්ථාන වුණොත් මොකද වන්නේ? ඒ යටපත් කළ නීවරණයන් පරිඋත්ථාන වුණොත් ඒන් කියවෙන්නේ ධානය නැතිව යනවා. ධානයෙන් පිරිහෙනවා. ධානයෙන් පිරිහෙනවා. එතකොට ධානයෙන් පිරිහෙන්නට කෙලසුන්ගේ නැත්නම් නීවරණයන්ගේ පරිඋත්ථානය විය හැකි. එහෙම වීමක් වන්නේමක් නිසාද කෙලෙස් සහ මුලින් නැති නොකල හේතුවෙන්. කෙලසුන්ගේ සමුච්ඡේද ප්‍රහාණය නොකල බැහැ. කෙලසුන්ගේ සමුච්ඡේද ප්‍රහාණය කරන්නේ සෝවාන් ආදී මාර්ගසිත සතරයි. ඒ මාර්ග වර්ගයේ ක්ලේශයන් තිබෙනවා. දැන් අපි ඉගෙනගෙන තිබෙනවනේ සෝවාන් මාර්ගයේ ditthi විචිකිච්ඡා කියන ක්ලේශ ධර්ම දෙක සාහමුලින් නැති කරනවා. සංයෝජන වශයෙන් නම් 3ක් දක්වනවා. සක්කා ditthi විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සිත් වශයෙන් දක්වනවා 5ක්. මේ ditthිගත සංපයුක්ත සිත් 4යි විචිකිච්ඡා සංපයුක්ත සිතයි. ඒ වගේම හැම අකුසල් සිතකම තිබෙන අපායගාමී ශක්තිය. ඒ කියන්නේ අතීත කර්මවල පවා පිළිදෙන. ඒ අපායගාමී ශක්තිය මේ සෝවාන් වීම හේතු කොටගෙන නැතුව යන.
චතුහපායේ හිච විප්පමුක්තෝ. සතර අපායේ ඉපදීමෙන් මිදුණා. ඒ බැවින් සෝවාන් පුද්ගලයා සතර අපායට යන්නේ නැහැ. ඉතින් අපායගාමී ශක්තිය නැති කරන. ඒ සෝවාන් මගින් සිදුවන ඒක සිද්ධිය දෙයක්. සකෘදාගාමි මාර්ගයෙන් කාමරාග පටිඝ වශයෙන් දැක්වෙන ලෝභයේ ඒකදේශය. කාමරාගය කියන්නේ ලෝභය පිළිබඳ. ලෝභයේ තිබෙනවානේ කාමරාග, රූපරාග, අරූපරාග කියලා. එයින් කාමරාගය කියන්නේ ඒකදේශ එක කොටසක් නේ. කාමරාග වශයෙන් ගන්නා ලෝභය. ඒක නැති කරනව නෙවෙයි, එහෙම පිටින් තුනී කරන. ඒකේ ඝන බහල බව අඩු කරන. තුනී කරන. ඒ වගේමයි ද්වේෂය පිළිබඳ. පටිඝය කියන්නේ ද්වේෂය, තරහ. ඒ ද්වේෂයේද තිබෙන ඝන බහල බව දුරු කරන. ඒ සකෘදාගාමියාට ද්වේෂයත් කාමරාගයත් කියන මේ දෙකම තියෙනවා. නැති උනේ නැහැ. ගොරෝසු නැහැ. ගොරෝසු తත්වය ඉක්මවුවා. ඊළඟට ඒ කාමරාග පටිඝ දෙක සාමුලින්ම නැති වෙනවා අනාගාමි මාර්ගය. අනාගාමි. අන්තිමට රහත් වීමේදී රූප රාගය ඒ ලෝභයේ එක දේශයක්, අරූප රාගය ලෝභයේ එක දේශයක්. රූප රාග, අරූප රාග. මානය, උද්ධච්චය, අවිජ්ජා කියන මේ පහ එහෙම පිටින්ම නැති වෙනවා. දැන් ඒ ප්‍රහාණය සෝවාන් මගින් කළ ප්‍රහාණය, සකෘදාගාමි මගින් කළ ප්‍රහාණය, අනාගාමි මගින් කළ ප්‍රහාණය, අරහත් මාර්ගයෙන් කළ ප්‍රහාණය කියන මේ ප්‍රහාණ සමුච්ඡේද ප්‍රහාණ කියලා. ඊළඟට එන්නේ පටිපස්සද්ධි ප්‍රහාණ කියන. ඒ ඵලසිතෙන් සිදුවන ප්‍රහාණයක් වශයෙන් දක්වා තිබෙනවා. ඵලසිතේ කියන්නේ මාර්ගයට අනුතුරුව ලැබෙන එකනේ. මාර්ගයට අනුතුරුව ලැබෙනවා ඵලය. ඒ ඵලසිත නිවන අරමුණු කරමින් ලැබෙන්නේ මාර්ගසිත මෙන්ම. ඒ නිවන අරමුණු කිරීම නිසා මාර්ගසිතින් මේ ක්ලේශයන්ගේ සමුච්ඡේද ප්‍රහාණය වූ අතර ඒ කෙලෙසුන්ගේ තිබෙන දාහ ගතිය නිවා දමන බව සිදු වෙනවයි කියා දක්වන්නේ ඵලසිත. ඒ නිසා ඊට කියනවා පටිපස්සද්ධි. පටිපස්සද්ධි කියන්නේ සංසිඳීම කියන එක. සංසිඳීම් වශයෙන් සිදුවන්නා වූ ප්‍රහාණය. ඒකට උපමා වශයෙන් දක්වලා තිබෙනවා යම්කිසි ගින්නක් තිබුණු තැන ඒ ගින්න නිවාලු කල්හි, ගින්න නිවා දැමූ කල්හි එතනේ රස්නේ පවතිනවා. ඒ රස්නේ දුරු කරන්නට කෙනෙක් වතුර ඉහලා, ජලය ඉහලා, ජලය දාලා ඒ රස්නයක් නැති කරනවා. අන්න ඒ වගේ ක්ලේශයන්ගේ තිබෙනවා 10ක්. ඒකට කියනවා පරිදාහය කියලා. ක්ලේශ පරිදාහය කියලා කියන්නේ කෙලස් දැවිල්ල කියලා. මේ කෙලසුන්ගෙන් කරන දැවිල්ල කෙලස් සහිත පුද්ගලයන්ට තිබෙනවා. ඒ 10 සංසිඳවන ස්වභාවය සේ ගන්නේ පටිපස්සද්ධි ප්‍රහාණය වශයෙන් දැක්වෙන ඒ ඵලය. එයද නිවන අරමුණු කරමින් උපදින. නිස්සරණ ප්‍රහාණයයි කියන්නේ නිවනටමයි. නිර්වාණයයි නිස්සරණ ප්‍රහාණය. ඒ හරියට නික්ඛම්මයේ කිව්වා වගේ. නික්ඛම්මයේ කියන තැන නිවනටත් නික්ඛම්මයේ කියනවා. නික්ඛම්ම සියලුම ඇලීම් වලින් නිදහස් වූ තැන නික්ඛම්ම. ඉනිසානි පබ්බජ්ජා පඨමඥානං නිබ්බානංච විපස්සනා සබ්බේපි කුසලා ධම්මා නික්ඛම්මෝති පෞච්චරේ. පබ්බජ්ජා කියන්නේ පැවිද්ද. පැවිද්ද පබ්බජ්ජා. පඨමඥානං ප්‍රථම ධ්‍යාන. නිබ්බානං නිර්වාණය. විපස්සනා ඒ නිවන ලැබීම පිණිස කරන්නා වූ විදර්ශනාව. විපස්සනා ඥානය. විපස්සනා සබ්බේපි කුසලා ධම්මා සියලු කුසල ධර්මිය. නික්ඛම්මෝති පෞච්චරේ. නික්ඛම්මයයි කියන ලැබෙන. ඒ නෛෂ්ක්‍රම්‍ය කියන වචනය
විස්තර කොට දක්වන තැනදී කියන එන ගාථාවක්. ඒ කර්ම පහක් දක්වලා තියෙනවා නෙක්ඛම්ම කියන එක. පැවිද්ද එකක්. පැවිද්ද ඊළඟට ප්‍රථම ධානය. ප්‍රථම ධානයේ කියේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන කුසල චිත්තය. එතන කාමච්ඡන්දය යටපත් කරන්නේ ඒ සිත උපදවාගෙන. කාමච්ඡන්ද ව්‍යාපාද ආදී වශයෙන් එන නීවරණ පහ යටපත් කරනවා. ඒ නිසා ඒ දක්වනවා නෛෂ්ක්‍රම්‍ය කාමයන්ගේ නික්මීම. ඒ නිසා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං පීති සුඛං පඨම ඥානං ප්‍රසම්පජ්ජ විහරති කියලා. ඒ විවේක වෙන්වි. ඊළඟට නිබ්බාන. නිබ්බාණය නික්ඛම්මේ කියන්නේ නිර්වාණය. දැන් සාමාන්‍ය නික්ඛම්මේ කියන විට කියනවානේ දැන් පැවිද්ද දක්වන්නේ ගිහි ගෙයින් නික්මීමනේ. ගිහි ගෙයින් නික්මීම තමයි පැවිද්ද. ඒක නෛෂ්ක්‍රම්‍ය. නිර්වාණය කුමකින් නික්මීමද? සියලු භවයෙන් නික්මීම. සියලු භවයන්ගෙන් නික්මීම නිවනයි. ඒ නිසා නෙක්ඛම්. විදර්ශනාවත් භවයෙන් නික්මීම සඳහා වූවක් නේද? විදර්ශනාවේ කියන්නේ කුමටද? විදර්ශනායි කියන්නේ අනිච්චං දුක්ඛං අනාත්තා. ඒ තමයි විදර්ශනාව. විදර්ශනාවේ කියන්නේ කුමක්ද කියලා අහුවොත් ඒට කෙටි පිළිතුර තමයි අනිච්චං දුක්ඛං අනාත්තා. ඒ මොකද කොහේද මේ අනිච්චං දුක්ඛං අනාත්තා කියන්නේ ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකයේ පිළිබඳවමයි ඒ අනිච්චං දුක්ඛං අනාත්තා. ඒ නිකම් දකින්නේ සාමාන්‍ය දැකීම මිනිසුන්ගේ ඒ පිළිබඳව කෙසේද? නිට්ටයයි සුඛයි ආත්මයි කියන. විදර්ශනාවේ කියන්නේ විශේෂ දැකීමක්. විශේෂ ඒ නිකම්ම දකින දැකීමක් නෙවෙයි. එතන විපස්සනා කියන්නේ නුවණට නමක්. විදර්ශනා කියන්නේ නුවණ, ප්‍රඥාව. ඇතිසැටි දන්නා නුවණ. විපස්සනා. එදින ඒ විපස්සනාවත් කුමක් සඳහාද? විපස්සනා කරන කෙනෙක් පංචස්කන්ධය පිළිබඳව අනිත්‍යය දුටු කෙනෙක්, දුක්ඛය දැක්ක කෙනෙක්, අනාත්මය දැක්ක කෙනෙක් නැවත නැවතත් ඒ ස්කන්ධ පංචකය ලැබීමට ආශා කරනවාද? ඒ දුටු තැනත්තා තමයි ඊළඟට මේ ස්කන්ධ පංචකයෙන් මිදෙන්නට තව දුරටත් ඒ විදර්ශනාව දියුණු කරන්නේ. ඒ නිසානේ ඒ නුවණ දක්වා තිබෙන විදර්ශනා නුවණ සම්මසන උදයබ්බය භංග බය ආදීනව නිබ්බිදා මුංචිතු කම්යතා දැන් මිදෙනු කැමැත්ත ඇති වෙනවා. ඊළඟට පටිසංඛා ඒ මිදෙනු කැමැත්ත ඇති වුණාට නිකම්ම මිදෙන්නට බෑ. ඒ මිදීමේ උපාය සලසා ගන්නට ඕනේ. උපාය වශයෙන් කරන්නට තිබෙන්නේද තවදුරටත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයන් විසදවන තුරු ඒ භාවනාවේ යෙදීම. ඊළඟට සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාව සංඛාර උපේක්ඛා අනුලෝම ඥානයි. ඉතින් ඒ හරියට ගියාම ආපසු එන්නේ නැති තරම්. ඒ නිසා දැන් යම් කෙනෙක් සමහරු භාවනාවට බියවන්නේ ඒ නිසායි. සමහරු හිතනවා Taman භාවනා කළොත් Tamanගේ තියෙන ප්‍රාර්ථනා යම් ප්‍රාර්ථනාවක් තිබෙනවා. සමහර විටක නරක ප්‍රාර්ථනාවක් නෙවෙයි. ඒ ප්‍රාර්ථනා මොනවාද? මේ අග්‍ර ශ්‍රාවක වීම, මහා ශ්‍රාවක වීම, මේ ධර්ම කතික වීම, ඔය ආදී නොඑක් ප්‍රාර්ථනා තිබෙනවානේ. ඒ ප්‍රාර්ථනා බුදුන් පමිනෙන්නට නම් ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් පවත්නා කාලයක ඉපද ඒ තත්වයන් Tamanට ලබන්නට තිබෙනවා. ඊට పూర్ව જાතියකදී මාර්ගඵලාදී ගමනය කළ කෙනෙක් ඊට පසු කාලයකදී ඇතිවන්නා වූ ශාසනයක ඒ තත්වයන් ලබනවා නෙවෙයි. ඉතින් ඒ නිසා ඒවා ලබා ගැනීමට තිබෙන අවස්ථාව මගහැරිලා යාවිනේ දැන්ම මාර්ගඵලාදී ගමනයක් වුණොත් ඒ නිසා බයෙන් සමහරු ඒ භාවනාවට එන්නෙම නැහැ. භාවනාවට සිත නතු කරන්නෙම නැහැ.
ඒක වැරදි. ඒ වැරදි කියන්නේ Taman මේ අනාගතයේදී Tamanට ලැබෙනවද නොලැබෙනවද කියන්නට බැරි තත්වයක් පිළිබඳවයි මේ බලාපොරොත්තුව ඇති කරගෙන තිබෙන්නේ. ඒ බලාපොරොත්තුව මුදුන් පැමිණෙන තුරු Tamanට මේ සංසාර ගමනේදී ඉදිරිපත් වන හැම දුක්ඛම් කටළු මේ අර කලින් අපි කීවේ මේ පරිබෝධ ඒ සියල්ලටම මුහුණ දී අභිමතාර්ථයේ ඉටවන තුරුම ඒ ගමනේ යන්නට පුළුවන් දැයි කියලා බලන්නට මේ ජීවිතයම ඊටාම හොඳයි පරීක්ෂණයක් කර බලන්න. ඒ සඳහා කළ යුතු පරීක්ෂණයක් අන් කිසිවක් නෙවේ විදර්ශනා නුවණම දියුණු කරගෙන යාම. ඒ විදර්ශනා නුවණ සංඛාරුපේක්ඛා ඥානය කියන ඒ දක්වා දියුණු කරගෙන ඊට පස්සේ Tamanට මේ බලාපොරොත්තු වෙන අදහස ඉටු කර ගැනීමට ශක්තියක් පුළුවන්කමක් තිබේද කියලා බලන්නට පුළුවන්. ඒක තමයි. ඉතින් ඒ නිසා ඒ විදර්ශනාවෙහි යෙදී ඒ தત્ත්වය දක්වාම භාවනා කරන්නට ඕන. ඒකෙන් Tamanට කිසි පාඩුවක් වන්නේ නැහැ. මොකද ඒ විදර්ශනා කරන තැනත්තාට යම් යම් තැන්වලදී ඒ தත්වයන් ඉක්මවා යන්නට බැරි වෙනවා Tamanගේ තිබෙන අදිෂ්ඨානයේ හේතු කොටගෙන. ඒ නිසා සමහර කෙනෙක් අදිෂ්ඨානයේ අත්හැරලා යනවා. විදර්ශනා කරන්නට. ඒ විදර්ශනාව නොකොට මේ ධර්මයේ පිළිබඳ ඒ තරම්ම කෙනෙකුට ඇතිවන්නේ නැහැ හැඟීමක්. විදර්ශනාවෙහි නොයෙදෙන තැනකට ඇතිවන්නේ. ඒ නිසා එයට ඕනෑම මතාන්තරයක් හරි කියලා පිළිගන්නට ඉඩ තිබෙනවා. සමහර විටක පිළිගන්න. විදර්ශනා කරන එක ඒ මතාන්තර වලට වැටෙන්නේ නැහැ. Tamanගේ ගමන යනකොට Tamanට අත්දකින්නට ලැබෙන දේ තිබෙනවා. ඒ අත්දැකීම් ප්‍රත්‍යක්ෂ. ඒක මේ අනුමානයකුත් නෙවෙයි. අන්වේ ඥානයක් නෙවෙයි. අන්වේ ඥානය කියන්නේ අනුමානය. කාරණානුකූලව Taman ඇති කරගන්නා වූ දැනීමක් නුවණක්. ඒකම නෙවෙයි. ප්‍රත්‍යක්ෂය. ඒ ප්‍රත්‍යක්ෂය Tamanගෙන් ලබන්නේ. අනුන්ගෙන් නෙවෙයි. ප්‍රත්‍යක්ෂය කියන්නේ තමා පිළිබඳ වූ කියන්නේ. ඒ තමා ඒ නිසා තමයි සතිපට්ඨානීදී කියන්නේ. ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී විහරති. ඒ ප්‍රත්‍යක්ෂය. බයිද්ධා වා කායේ කායානුපස්සී විහරති කියන්නේ අනුමානය. ප්‍රත්‍යක්ෂයෙන් අනුමානයට යන්නේ. අනුමානයෙන් ප්‍රත්‍යක්ෂයට නෙවෙයි. ප්‍රත්‍යක්ෂයෙන් අනුමානයට. දැන් අපිට තිබෙනවා එහෙම. අපි අනුමානයෙන් ප්‍රත්‍යක්ෂයට යනවා. දැන් අපි නිවන අනුමානයෙන් පිළිගන්නවා ඇත්තේ කියලා. නිවන ඇත්තේ කියන එක අනුමානයෙන් පිළිගන්නේ. ඒ පිළිගෙන නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවෙහි යෙදී නිර්වාණය පිළිබඳ වූ ප්‍රත්‍යක්ෂය කරනවා. ඒක ඉදිරියට සිදුවන දෙයක්. ඒ අනුමානයේ නොපිහිටා නිවන පිළිබඳ වූ ඒ ප්‍රත්‍යක්ෂය කිරීමට උවමනා කරන ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට ශ්‍රද්ධාව ඕනේ කියන්නේ. සද්ධා ජාතෝ උපසංකමති. උපසංකමන්තෝ පෛරුපාසති. පෛරුපාසන්තෝ සෝතං ඕදාහති. ඕහිත සෝතෝ ධම්මං සුනාති. එහෙම එනවනේ පිළිවෙලක් නේ. සද්ධා ජාතෝ උපසංකමිති. ශ්‍රද්ධාව හටගත් කල්හි වෙත එළඹෙනවා. සද්ධා ජාතෝ උපසංකමති. උපසංකමන්තෝ පෛරුපාසති. එහෙම එළඹුලා ඊළඟට නැවත ඒ අසුරු කරන්නට පටන් ගන්නවා. පෛරුපාසන්තෝ සෝතං ඕදාහති. එහෙම අසුරු කිරීමට පටන් ගත්තම මේ අහන්නට කියන දේ අහන්නට කන් යොමු කරනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. එහෙම කන් යොමු කළ තැනැත්තේ ධර්මය අසනවා. සුත්වා ධම්මං ධාරේති. අසා ධර්මය සිටි දරා ගන්නවා. ඒ දතානං ධම්මානං අත්තං උපපරික්ඛති. ඒ සිටි දරාගත් ධර්මෙහි අර්ථ ආදිය නැවත
මෙනෙහි කොට පරීක්ෂා කොට බලනවා. ඒ කියන්නේ නැවත නැවත සලකා බලන. උපපරික්ඛන්තෝ ධම්මා නිධානං khමන්ති. එහෙම ඒ සලකා බැලූ කල්හි ධර්මයේ Tamanට වැටහෙන්නට පටන් ගන්නවා. ඊළඟට උත්සාහ කරනවා තුලේතිය. තව ඉදිරියට යන්නේ එතන සිට. ඉතින් අන්තිමට ඒ නිර්වාණ ධර්මයේ පරමාර්ථ සත්‍යය Tamanගේ කයින් ප්‍රත්‍යක්ෂ කරනවා කියලා දක්වනවා. එයින් අදහස් කරන්නේ නිර්වාණය සාක්ෂාත් කරනවා කියන එක. බුදුරජාණන් වහන්සේ මේ පිළිවෙල දක්වා තිබෙනවා. ඉතින් ඒ නිසා කෙනෙක් අසුපමණින් සෑහීමකටපත් නොවි. ටිකින් ටික හරි ඒ ධර්මයට අනුව පිළිපැදීම කරන්නට ඕන. ඒ පිළිපැදීම එකක් නෙවෙයි. පිළිපැදීම කොටස් තුනකට බෙදා දක්වා තිබෙන්නේ ඒ නිසා. සීල සමාධි ප්‍රඥා. කොටස්. ඒ තුනම වඩන්නට ඕනේ. ඒකනේ භාවයතබ්බ කියන්නේ. ඒ තුනම වඩන්නට ඕනේ. සීලයෙන් Taman වැඩෙන්නට ඕනේ. සීලයෙන් වැඩෙනවා කියන්නේ හැමදෙනාගේම සීලය මේ වැඩුණු තත්වයේම තිබෙනවයි කියන්නට බෑ. එක් එක් අවස්ථාවලදී ඒ සීලය පිළිබඳ අඩුපාඩු තිබෙන්නට පුළුවන්. නේ? ඒ නිසා සීලය අඛණ්ඩ අච්චිත්ත අසබල අකම්මාස් බුද්ධිස්ස විඤ්ඤුප්පසත්ත අපරාමත්ථ සමාධි සංවත්තනික කියන මේ කරුණු 8කින් යුක්ත වූ සීලයක් වෙන්නට ඕන. එහෙමනේ සීලය දක්වන්නේ අඛණ්ඩ නොකඩුණු මුලින් අගින් කැඩුණු ශික්ෂාපද නැහැ. ඒ නිසා නොකඩුණු අච්චිද්ද මැදින් ශික්ෂාපද කැඩුණු එකක් නෙවෙයි මුසිදුරු වුණු අච්චිද්ද අසබල පිළිවෙලින් දෙක තුනක් නොකඩුණු කබර නොගැසුණු කියන එක අසබල අකම්මාස එහෙන් මෙහින් ශික්ෂාපද කීපයක් නොකඩුණු පුල්ලි නොගැසුණු සීලය අකම්මාස. එහෙම සීලය පිළිබඳව දක්වනවා අඛණ්ඩ අච්චිද්ද අසබල අකම්මාස. ඊළඟට සීලය පිළිබඳව එනවා බුද්ධිස්ස. බුද්ධිස්ස කියන්නේ තෘෂ්ණා දාසත්වයෙන් මුදවන සීලය. බුද්ධිස්සයය කියන්නේ දාස බවින් මිදුණු තැනැත්තාට කියන්නේ බුද්ධිස්ස කියලා. බුද්ධිස්ස කියන්නේ දාස බවින් මිදුණු තැනැත්ත. දාසයෝ කියන අය මේ පිනතුන් දන්නවනේ. සමහර ගෙවල ඒ දවස්වල ලංකාවේ දැන් නම් මම හිතන්නේ නැහැ. ඔය වෙන රටවල ඉන්දියාවේ මේ හිටියා දාසයෝ. ඒ අයගේ පවුල් පිටින්ම ඒ අය කරන්නේ දාස මෙහෙවර. දාසයෙකුට දාසියකට ලැබෙන දරුවාත් ඒ දාස මෙහෙවරීමයි යෙදෙන්නේ. ඇතැම් විටක ඒ දාසයෝ තමන්ගේ නිදහස ලබා ගන්නවා. ඒ නිදහස ලැබෙන හැටි සමහර විටක පෙන්වා තිබෙනවා. ඒ දාසයෙකුට දාසියකට හොඳ ලස්සන දරුවෙක් ලැබුණම ඒ ස්වාමියා සලකනවා මේ තැනැත්තාගෙන් දාස මෙහෙවර ගැනීම නෙවෙයි කළ යුත්තේ මගේ පුත්‍රස්ථානෙහි තබාගෙන මොහුව ඇති දැඩි කරන්නට ඕනේ කියලා දාස බවින් මුදවන. සමහරෙකු වෙන වෙනත් කරුණු නිසා දාස බවින් මුදවන අවස්ථා තිබෙනවා. ඉතින් අන්නේ එහෙම දාස බවින් මුදවන තත්වයක් සීලෙහි තිබෙනවා. මොන දාස බවින්ද? තෘෂ්ණා දාසත්වයෙන් තණ්හාවේ දාස බවින් මුදවන සීලයට කියනවා බුද්ධිස්ස සීලය. විඤ්ඤුප්පසත්ත කියන්නේ බුද්ධ ආදී නුවණැත්තන් විසින් ප්‍රශංසා කරනු ලබන සීලය. විඤ්ඤුප්පසත්ත. අපරාමත්ථ සීලයයි කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි කියන මේ දෙකින් අල්ලා නොගත් නොපිරි මදිනු ලබන සීලය. ඒ කියන්නේ තෘෂ්ණාවට අසු කරගන්නේ නැති දෘෂ්ටියට අසු කරගන්නේ නැති සීලයක්. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් රකින්න සීලයක් නෙවෙයි. ඒකට කියනවා අපරාමත්ථ සීලය කියලා. අනිත් එක තමයි සමාධි සංවත්තනික. සීලය කුමක් සඳහාද කියා ඇසුවොත් මේ ප්‍රතිපදා මාර්ගය පිළිබඳව කිය යුතුව තිබෙන්නේ සීලය සමාධිය සඳහාය. සිල්වත් සිතක සමාධිය ඇති කරගන්නට පුළුවන්. සිල්වත් කෙනෙකුටයි සමාධියක් ඇති කරගන්නට පුළුවන් වන්නේ. අන්න ඒ නිසා සීලය සමාධි සංවත්තනික සීලයක් වෙන්නට ඕන. සමාධි සංවත්තනිකය කියන්නේ සමාධිය පිනිස පවත්නා සීලය. සමාධියට උපකාරක සීලය.
සමාධි සංවත්තනික සීල. ඊළඟට සමාධිය ඇති කර ගන්නට ඕන සමාධිය. ඒකත් වඩන්නට ඕන එකක්. දියුණු කරගත යුතු. සමාධිය කුමක් සඳහාද? සමාධිය උමනා කරන්නේ ප්‍රඥාව සඳහා. ප්‍රඥාව සඳහා. ඒ නිසා සමාධිය ප්‍රඥාව සඳහා නම් ඒ බුදුරජාණන් වහන්සේ වදාරනවා සමාහිතෝ යථා භූතං පජානාති. සමාහිත වූ සිත් ඇති තැනැත්තේ ඇති සැටිය දැනගනියි. ඒ ඇති සැටිය තමා ස්කන්ධ පංචකය පිළිබඳව, ආයතන 12 පිළිබඳව, ධාතු 18 පිළිබඳව ඇති සැටි දැකීම. ඒවා ඒ උසස්ම තත්වයේ ඇති සැටිය තමයි ඒවා අනිත්‍යයි, ඒවා දුකයි, ඒවා අනාත්මයි කියන එක. ඉන් මෙහා තිබෙන ඇති සැටිය තමයි රූපය නම් රුප්පතිති කෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. එයින් පඨවි ධාතු නම් තද ගතියයි, මොළොත් ගතියයි, ආපෝ ධාතුව නම් බැඳෙන ගතියයි, වැగిරෙන ගතියයි, තේජෝ ධාතුව නම් උෂ්ණ ගතියයි, සීත ගතියයි, වායෝ ධාතුව නම් පිම්බෙන ගතියයි, රුකුල් දෙන ගතියයි, ඔය ආදි වශයෙන් ඒ එක එක පිළිබඳව විශේෂ ලක්ෂණ දැන ගැනීම පළමු කොට කරලා අනතුරුව ඒවායේ තිබෙන සප්පච්චේ නාම රූප, ඒවායේ ප්‍රත්‍යයන් දැකලා නාම රූප වෙන් කරගෙන ඊට අනතුරුව ප්‍රත්‍යයන්, ඒවායේ ප්‍රත්‍යයන් දැකලා ඒ නාම රූප සප්පච්චේ නාම රූප ප්‍රත්‍ය සහිත වූ නාම රූපයන් තමා විදර්ශනාවට නංගන විදර්ශනා කරන්නේ. ඒ සප්පච්චේ නාම රූපයන්ගේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්මය දැක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේන් තොර වූ මේන් විරහිත නিত্য සුඛ සංසිඳීම වන නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ සමාධිය කියන්නේ සිත එකඟ කිරීම තමයි. ඔව්. සමාධි ඒකෙදි ධ්‍යාන වශයෙන් උඩත් පිරිසේ ඉන්න පෙන්වන්නේ ධ්‍යානය කියලා. ඒකග්ගත. ඉතින් අන්තිමට එනවා පද මච්චුත මච්ඡන්තං අසංඛත මනුත්තරං නිබ්බාන මිති භාසන්ති වාන මුත්තා මහේසයෝ. ඒ කියන්නේ ඒ නිර්වාණය ගැන බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරා තිබෙන්නේ කියලා. ඒ චුතිය රහිත, අච්චුත කියන්නේ චුතිය රහිත, අච්ඡන්ත කියන්නේ අන්තයක් නැති. අන්තයක් කියන්නේ මුල් කොනක් අග කොනක්, ඇතිවීමේ කොනක් හා නැතිවීමේ කොනක් කියන ඒ කොන් නැති අච්ඡන්තං අසංඛතං හේතුන් ප්‍රත්‍යයන් විසින් සකස් නොකරන ලද අන්තරං ඊට වඩා උත්තර වූ ධර්මයක්, උසස් වූ ධර්මයක් තවත් නැති බැරි අනුත්තර වූ ඒ ධර්මයට නිබ්බානං ඉති භාසන්ති නිර්වාණයයි කියනු ලැබේ. කවරකු විසින්ද? වාන මුත්තා මහේසයෝ. ඒ තෘෂ්ණාවෙන් මිදුණු මහේසයෝ කියන බුදුවරයෝ කියනවා.